පවිටු අදහස් සෝදා හරින්නට අමා ගඟුල ධර්මදේශනා සබ්බං රසං ධම්ම රසෝ චිනාති ධර්ම රසය සියලු රසයන් දිනයි. තිරුවනෙහි අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සැමට යහපතක් මුතු වේවා. සුපුරුදු ප්‍රාර්ථනාවෙන් අදත් අපි ඔබට ඇරයුම් කරන්නේ රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලි ධම්සභා මණ්ඩපයේට බුදුබණ අහන්නට එකතු වන්නට. අප හැමදාමත්ම මේ බුදුබණ මෙලෙස ගුවනට මුසකොට අපේක්ෂා කරන්නේ ඔබේ මෙලව පරලොව දෙලොවෙම අභිවෘද්ධියයි. එය අපි අප්‍රමාදීව ලං කරගනිමු. අද ධර්මදේශනාව සඳහා අපි ගෞරවයෙන් ආරාධනය කළේ උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාත සහ ප්‍රධානුබද්ධ ප්‍රදේශවල ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පෑලව ශ්‍රී ධම්මගුප්තාරාමාධිකාරී ශ්‍රාෂ්ට්‍රපති පූජ්‍ය වටගොඩ විජිත නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට සිදවතුනි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා අපි හැම කෙනෙක්ම සාදුනාදයක් දී নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා
අප්පමාදේන සම්පාදේත ආමබන්තේ සතු 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 සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මග්ගානත්තං ගිකෝ සෙට්ඨෝ සච්ඡානං චතුරුපදා විරාගෝ සෙට්ඨෝ ධම්මානං දීපාදානං චක්කුමාති ශ්‍රද්ධාවන්ත ධර්ම ශ්‍රවණාබිලාසී පින්වතුනි ගැඹුරු මුහුදේ දිය සැලෙන්නේ නැති බව අදහසක්. ඒ වගේ ගැඹුරු ධර්මය යම් කිසි කෙනෙකුගේ හදවත තුල පිහිටා තිබෙනවා නම් ඒ පුද්ගලයා ඒ තැනත්තා කවදාකවත් සාමාන්‍ය දෙයකින් සැලෙන්නේ නැති බව පැහැදිලි. සේලෝ යතා ඒක ගනෝ වාතේනන සමීරති ඒවං නින්දා ප්‍රශංසාසු නසමින්ජන්ති පණ්ඩිතා කියලා එහෙම අදහසකුත් තියෙනවා. ඝනසෛර පර්වතයක් සාමාන්‍ය සුළඟකින් හොලවන්න බැරුව වගේ බණදහම් අහලා තමන්ගේ සිත දියුණු කරගෙන තිබෙන පුද්ගලයෙක් අෂ්ටලෝක ධර්මයෙන් කම්පා වෙන්නේ නැහැ. ලාභේදී අලාභේදී අයස යස නිന്ദා ප්‍රශංසා සුඛ දුක්ඛ කියන සමාජ ජීවත් වෙනකොට මුණ දෙන්න සිද්ධ වෙන කරුණු. ඒ බඳු දේවල් වලින් තමන්ට වෙහෙසටපත් වෙන්නට සිද්ධ වෙන්නේ නැහැ, සැලෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයට ඇහුම්කන් දීම ඊටාම වටිනවයි කියන එක අපි ඔබට මතක් කරනවා. ඇසිය යුතු ධර්මපද 4ක් ගැන අපේ ධර්මයේ පැහැදිලි වෙනවා. එයින් එක ධර්මපදයක් හරි අහලා ජීවිතයේ දුර්වලකම් මගහරව ගන්නවා නම් ඒක ඊටාම වටිනවා. අභ්‍යාපාද ධම්මපදං අනබිච්ඡා ධම්මපදං අභ්‍යාපාද ධම්මපදං සම්මා සති ධම්මපදං සම්මා සමාධි ධම්මපදං මේ ධම්පද 4 තුලින් පෙන්වලා දෙන්නේ පුද්ගලයාගේ ලෝභය අයින් කරලා පරිත්‍යාගශීලී කෙනෙක් වශයෙන් සමාජ අවශ්‍යතාවය අනුව හසුරවීමක්. ඒක දිගට කියන්න පුළුවන් කාරණයක්. ඒ වගේම තරහවක්, ක්‍රෝධයක්, වෛරයක් නැතුව ජීවත් වීමට කියා දීමක්, සැලසුම්ගත කිරීමක්.
හොඳ සිහියක් ඇතුව වැඩ කරන්න පුළුවන් තත්ත්වයට පුද්ගලයාපත් කිරීමත් හැම දෙයකටම තමන්ගේ අවධානය යොමු කරන්නේ නැතුව වැඩ කටයුතු පාලනය කරගෙන හිතේ යම්කිසි තැම්පත් භාවයක් ඇති කරගෙන වැඩ කරන්න පුළුවන් ගතියක් කියන මේවා තමයි අපි ඉගෙන ගන්නා වූ අපි සමන් දෙන්නා වූ අපි ඇහුම්කන් දෙන්නා වූ ධර්ම කාරණා තුලින් අපට සම්වර්ධනය වෙන්නේ කියන එක තමයි අපි ඔබට සිහිපත් කළ යුතු වැදගත්ම කාරණයක් වෙන්නේ. මේ ටික ওই විදිහට තමන්ගේ සිතෙහි තබාගෙන මේ වෙලාවේදී මම මාතෘකා කරපු ගාථාවත් එක්ක කරුණු ටිකක් සොයා බලමු, හිතලා බලමු. මග්ගානට්ටංගිකෝ සෙට්ඨෝ සච්චානං චතුරෝපදා විරාගෝ සෙට්ඨෝ ධම්මානං දීපදානං චක්කුමා. ඔය වචන හතර, ඔය පද හතර, ඔය පේලි හතර තුල සුවිශේෂී වූ කාරණා කීපයක් දකින්න තියෙනවා. ශ්‍රේෂ්ඨ දේවල් වලින් අතරින් මොකද්ද වැඩිපුර ශ්‍රේෂ්ඨ වන්නේ? මග්ගානට්ටංගිකෝ සෙට්ඨෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඊටාම ශ්‍රේෂ්ඨයි කියලා පැහැදිලි කරනවා. ඊළඟට සත්‍ය අතරේ ඇත්ත අතරේ සත්‍යානං චතුරෝපදා කියන හැටියට චතුරාර්ය සත්‍ය ඊටාම ශ්‍රේෂ්ඨයි වැදගත් ඒ වගේම ඒවා උසස් කියලා පෙන්නනවා. ඊළඟට විරාගය නොහොත් පංචකාම සම්පත් වලින් ඈත් වෙලා වාසය කිරීම ධර්මයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ ධර්මයක් වශයෙන් පෙන්වනවා. ඊළඟට දෙපා ඇති සත්වයන් අතරේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ ජීවිතේ චරිතය උසස් කියලා පෙන්නනවා. දීපදානංච චක්කුමා කියවි ඒකයි. අපි බලමු මේ කියපු කාරණාවල කොයිතරම් අපේ ජීවිතවලට එකතු වෙන දේවල් සහ එකතු කරගත යුතු දේවල් පවතිනවද කියලා. පළවෙනි එක තමයි මාර්ගයන් අතුරෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි කියන කතාව අදහස. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් තමයි මේක අපේ ධර්මයේ තුල පැහැදිලි කරන්නේ. බුදුදහමේ අනන්‍යතාවයේ වශයෙන් අපි දකින ධම්සක් පැවතුම් සූත්‍රයේ තුලත් ඒ වගේම එය විස්තර කරලා දක්වන සත්‍ය විභංග සූත්‍රයේ තුලත් ඥාර්ය අෂ්ටාංගික මාර්ගයේ නොහොත් මැදුම් පිළිවෙත නොහොත් ඒ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතු ඒ ප්‍රතිපදාව ওই විදිහට පැහැදිලි කරනවා. එකට කියවේ එකයි උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය වශයෙන් ඒ ධම්සක් පැවතුම් සූත්‍රයේදී ඇගීමට ලක් වෙලා තියෙනවා. බුදුහාමුදුරුවන් විසින්මයි ඒ ඇගීම කරලා තියෙන්නේ. අන්ත දෙකකින් දුක් සහිත විමුක්තිය හොයන එකක් ප්‍රමාණයට වඩා සැප සම්පත් විඳින්මින් විමුක්තිය සොයන එකක් ඒ දෙකෙන්ම විමුක්තියක් හොයන්න බැරි බවත් සසර දික් වෙන බවත් අපාගාමි වෙන බවත් ස්වර්ග ලෝක නොඑක් දේවල් තැන්වල උපත ලබන බවත් ඒ වගේ මිදිලා වෙනස් වෙලා
කටයුතු කරනවා නම් අනිවාර්ය වශයෙන්ම නිවන් දකින්න පුළුවන් බවත් ඒ සඳහා මධ්‍යම ප්‍රතිපදාව නැමැති මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති මේ පිළිවෙතේ පුද්ගලයා හැසිරවීම සහ සුරුවා ගැනීමත් අවශ්‍ය බව තමයි අනිවාර්ය වශයෙන් පැහැදිලි වෙන්නේ. කතමංච වික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේ වරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පාසල් වියේ සිටින ළමයි දැනුමක් තේරුමක් ඇති ළමයි කාටත් සමහරට බොහෝ විට කටපාඩම්. ඔය කියාපු ආකාරයට කරුණු 8කින් යුක්ත වුණා වූ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය මොකක්ද කිව්වම් පාඩම්. ඒක ප්‍රතිපත්ති මාර්ගයකට හරවනකොට සීල සමාධි ප්‍රඥා කියන ගමන් මාර්ගයට යොදා ගන්න හැටි දන්නවා. ඒක ප්‍රඥා සීල සමාධි වශයෙන් ආපහු හරවලා මුල ඉඳලා බෙදාගෙන යනකොට සම්මා දිට්ඨිය සම්මා සංකප්ප ප්‍රඥා වශයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සීල වශයෙන් සම්මා වායාම සති සම්මා සමාධි සමාධිය වශයෙන් ওই විදිහට බෙදාවෙන් කොට ගන්නත් දන්නවා. ඒක නෙවෙයි මෙතෙන්දී මම අදහස් කරන්නේ. මම අදහස් කරන්නේ මෙතෙන්දී මේ කියපු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපිට එහි තියෙන ශ්‍රේෂ්ඨත්වය කියන එක තේරුම් ගැනීමට අවශ්‍ය කරන කරුණු ඔබට අවධානය යොමු කරන්න තමයි මම උත්සාහ කරන්නේ. තෘෂ්ණාව නසන්නා වූ ප්‍රඥාවට තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. සම්මාදිට්ඨිය කියලා කියන්නේ තෘෂ්ණාව නසන්නා වූ ප්‍රඥාව. එතකොට සම්මාදිට්ඨිය කියන එක ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි එක. ඊට අනුරූපව ගත කරන ජීවිතය පිළිබඳව තමයි ඔය සම්මා සංකප්ප වලින් පැහැදිලි කරන්නේ. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. තෘෂ්ණාව නසන ප්‍රඥාව ඇති කරගන්න අවශ්‍ය කරන තැනට අවධානය පුද්ගලයාගේ ගැනීමට ඒ පුද්ගලයා විසින් අනුගමනය කරන්න ඕන ක්‍රම තුනක් එතන පේනවා. ඒ තමයි නික්කම්ම සම්පකප්ප කියන සියලු දෙයින් ඈත් වෙලා යන නික්මීම, බැහැර කිරීම, අයිතිවාසිකම් ඒවයින් ඈත් වෙලා යන එක. නික්කම්ම සංකප්ප. ඔක ගිහි ගෙයින් නික්මීම කිව්වට වරදක් නැහැ. ඔගේ ගැඹුරු තත්ත්වයට එනකොට අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගරගතව ඔය විදිහට සඳහන් වෙන්නේ. නිසීදති පල්ලංකං ආභුජිත්ව උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපත. නික්මිලා ගිහිල්ලා නෙක්ඛම්ම පාරමිතාවෙන් ඉවත් වෙලා ගිහිල්ලා නෙක්ඛම්මයෙන් ඉක්මලා ගිහිල්ලා තමන් විසින් සියල්ල අතහැරලා දාලා ගිහිල්ලා ඊළඟට කළ යුතු දේ. අපි හිතන්නේ නැති පැතියෝ. එතකොට ඒ විදිහේ ගමනක් යනකොට දැන් අපි ගත්තොත් ඇත්තටම අපේ ජීවිතේ විග්‍රහ කරලා බැලුවොත් එහෙම ඔබේ ජීවිතේ නෙක්ඛම්මයක් තියෙනවා. 15ක පොයේ දවසට ඔබ සුදුවතක් අරගෙන ඇඳගෙන සියලුම දේවල් අතහැරලා සමහරට අවශ්‍ය කරන පොඩි රෙදි කෑල්ලක් පත්කඩයක් වශයෙන් සලකගෙන ගෞරවනීය විදිහට ඒ වස්ත්‍ර කෑල්ලක් අරවම අරගෙන වතුර ටිකක් බොන්න මොනවා හරි අරගෙන ඔබ එනවා. අර ගෙදර තිබ්බ සැප සම්පත් සේරම එතන නෙක්ඛම්මයක් තියෙන්නේ. සියුම්ම තැනින් මම ඔය කිව්වේ. හැබැයි හැන්දෑවට යනවා එක වෙනයි. පැය 12කට හරි නෙක්ඛම්මයක්. ඒ ආපු ගමන තුල ඔබ කරන දේවල් වලයි වටිනාකම තියෙන්නේ මෙතන. එතෙන්ටයි වැටෙන්නේ අර සම්මා දිට්ඨිය. සම්මා වාචා ඕවා ඉන්නේ එතෙන්ට.
ගැඹුරින් මේ පැත්තෙන් කල්පනා කරනකොට ඊළඟට දසසිල් සමාදන් වෙන කෙනා යාව ජීව ගෘහස්ත ස්ත්‍රී පුරුෂ ඊළඟට පැවිදි ජීවිතය ගත කරන පුංචි හාමුදුරුවෝ උපසම්පදා සීලේ ගත කරන ලොකු හාමුදුරුවෝ මේ හැම දිනෙකගේ ජීවිතයක් ගත්තත් ඒවා බොහොම ගැඹුරින් හිතන්න ඕන නෙක්ඛම්මය එතන තියෙන්නේ නික්මීම අතහැරලා දාලා යන එක අතහැරලා දාලා යන්නා වූ කෙනාගේ ජීවත් වීමේ අවශ්‍යතාවය මත සමාජ අවශ්‍යතාවත් එක්ක එයාගේ බැඳීම අතරේ වෙනස්කම් එක්ක යම් දේ එකතු වෙනවා ඒක වෙනයි නමුත් තමන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරගෙන තියෙනවා එතන තියෙන නෙක්ඛම්මය අපිට සැලකිල්ලට ගන්න වෙනවා ඒක තමයි බුදුහාමුදුරුවෝ මේ පැහැදිලි කරන කාරණේ. ඔකේ ගැඹුරුම තැනට යනකොට නෙක්ඛම්මේ පාරමිතාවක් වශයෙන් පුරලා බුදුහාමුදුරුවෝ සහ රහතන් වහන්සේලා අලුයම් ලු කෙලපිඩක්සේ සලකගෙන සියල්ලම අතහැරලා දාලා නිර්වාණ ධර්මය අවබෝධ කරගත්තා බුදු බව බුද්ධත්වය අවබෝධ කරගත්තා. නෙක්ඛම්ම ප්‍රතිපලයි. එතෙන්ට යන්න කවදා හෝ අපිට ප්‍රාර්ථනා චේතනාවල බලයෙන් ලැබෙනවා. ඊට මෙහා පැත්තෙන් ඊළඟට අව්‍යාපාද සංකල්ප තරහව නැති වෙන්න ඕන හිත තුල වෛරයේ ක්‍රෝධයේ පලි ගැනීම මේවා ඈත් වෙන්න ඕන. එතකොට තමයි ඒක මේ කාරණේට සම්මා දිට්ඨියට හේතුවක් වෙන්නේ. ඔබට ඕක පැහැදිලි කරනකොට මම සම්මා දිට්ඨිය කියන වචනේ ගැන විතරයි මම වැඩිපුර මේ කාලේ අරගෙන මේ වෙලාවේ කතා කරන්නේ. මේ වචන සේරම එකට ගත්තොත් එහෙම පැය 24ක්ම උනත් එක දිගට කියන්න පුළුවන් කරුණු මේවා ඇතුලේ තියෙනවා. සම්මා දිට්ඨියයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. ඒකයි මම මෙතෙන්දි වැඩි හරියක් මෙතෙන්දි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඊළඟට පින්නතුනේ අව්‍යාපාද සංකප්පේ තරහව ඊළඟට අවිහිංසා සංකප්ප කෙනෙකුට කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් නැතුව ජීවත් වීමේ අදහස ඕක සාමාන්‍ය සමාජයේ ඉඳගෙන කරන්න බෑ තරහව කියන එක සමාජයේ ඉඳගෙන කරන්න බෑ ගිහි ජීවිතයේ ඉඳගෙන කාටවත්ම අර කියාපු බැඳීම් වලින් ඈත් වෙලා ඉන්න පුළුවන්කමක් ඇත්තේ නෑ ඔබටම තේරෙනවා ඔබේ ගෙදර බලන්න පොඩ්ඩක් ඔබ මේ ගුවන්විදුලි යන්ත්‍රය විවෘත කරලා බලන්න කී දෙනෙක් බාධා කරනවද බණක් අහන්න පුළුවන්ද? රූපවාහිනිය බණක් අහන්න පුළුවන්. තව කී දෙනෙක් නොඑක් දේවල් දාන්න උත්සාහ කරනවා. ඒකයි කිව්වේ නෙක්ඛම්මයක් අවශ්‍යයි කියලා. හිතන්නේ ඔය පැත්ත. ඊළඟට ව්‍යාපාදේ බලන්නකෝ තරහව කේන්තිය, gedare ඉන්නකොට සමාජයේ ඉන්නකොට කොච්චර තියෙනවද? හිංසාව කියන එක හැම වෙලාවෙදිම රජ කරනවා. හැම වෙලාවෙදිම සතෙකුට තමන් ළඟ ඉන්න සතෙකුට හෝ තමන් නිතර දෙවිලේ පෙනෙන මේ කිසිම මානසික මට්ටමක් හිතන්න බැරි ශක්තියක් ඇති සිව්පා සතුන්ට ඒ කරන හිංසා පීඩා කොච්චර තියෙනවද තමන්ගේ විනෝදය සඳහා ඒ නිසා පින්නතුනි සම්මා වායාමයෙන් ඒ කාර්යභාරය කරනවා එතකොට සම්මා දිට්ඨිය වර්ග දෙකකින් දක්වන්න පුළුවන්කම තියෙනවා. දිට්ඨිය කියන එක. එතකොට දිට්ඨිය කියන එක හරි දිට්ඨිය එතන වැරදි දැකීම හරි දැකීම කියලා දෙකක් තියෙනවා. ඒක අපි මිත්‍යා දෘෂ්ටිය වශයෙන් එකක් සලකන්න පුළුවන් සම්‍යක් දෘෂ්ටිය වශයෙන් එකක්. මේ දෘෂ්ටිය කියලා කියන්නේ විශ්වාසය, පිළිගැනීම, තේරුම් ගැනීම, අනුගමනය කිරීම මේ දේවල් දෘෂ්ටිවාද 62ක් තිබුණා කියලා බ්‍රහ්මජාල සූත්‍රය පැහැදිලි කරනවා. ශ්‍රමණ සංකල්ප ගොඩාක් පැහැදිලි කරනවා සාමාන්‍ය ඵල සූත්‍රයේ. ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ සාමාන්‍ය ඵල මේවායිදී අපිට ওই කාරණා පිළිබඳ පැහැදිලි කරනවා. ටිකක් ගැඹුරට යනකොට. එතකොට මෙතෙන්දී සම්මා දිට්ඨිය ඒකේ අනිත් පැත්ත තමයි මිත්‍යා දෘෂ්ටිය. එතකොට සම්‍යා දෘෂ්ටිය ක්‍රම දෙකකින් එනවා පින්නතුනි. මම කිව්වා සම්මා වායාමයට අනුගතව ඒ ක්‍රියාවේ යෙදෙන කෙනාට සම්මා දිට්ඨිය පිළිබඳ යම්කිසි පැහැදිලි ස්වභාවයක් ඇති කර ගන්න පුළුවන්. අනිත් දේවල් පැත්තකින් අපි තියමු පසුවට. එහෙමනම් ඔබ තුල දැනගත යුතුයි සම්මා දෘෂ්ටිය වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි දසවස්තුක සම්‍යක් දෘෂ්ටිය.
අනිත් එක තමයි චතුසත්‍ය සම්‍යක් දෘෂ්ටිය. දසවස්තුක සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ පුද්ගලයේ තුලින් ඒක මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ඔබ දන්නවා බුදුහාමුදුරුවන්ගේ කාලේ සමාජයට ප්‍රවේශ වුණ ශාස්ත්‍රවරු මේගොල්ලෝ උගන්වපු ඉගැන්වීම් වගේක් තිබුණා. ඒ ඉගැන්වීම් වල අන්තර්ගතයේ ගත්තාම කරුණු 10ක් එනවා. ඒවට කියනවා මිත්‍යා දෘෂ්ටි කියලා. වැරදි අවබෝධතා 10ක් සමාජයට දුන්නා. ඒකේ හරි පැත්ත තමයි අනිත් පැත්ත තමයි සම්‍යක් දෘෂ්ටි කියලා කියන්නේ. සම්මා දිට්ඨිකෝ හෝති අවිපරීත දස්සනං අවිපරීත දස්සනු අත්ති දින්නම් අත්ති චිත්තං අත්ති හුතං අත්ති සුඛට දුක්ඛටානං කම්මානං පලම් විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරලෝකෝ අත්ති පිතා අත්ති මාතා අත්ති සත්තා ඕපපාතිකා අතිලෝකේ සමමක් බ්‍රාහ්මණ සමග්ගතා සම්මා පටිපන්න යේමස්මින් ලෝකං පරලෝකං සයං අභිසා සච්චිකත්වා පවේදයන්ති. ඔන්න ඔය විදිහට තමයි ඔය සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව පැහැදිලි වන්නේ. ඔය අත්ති කියන වචනයෙන් ඒකට කියනවා දසවිධ සම්‍යක් දෘෂ්ටි කියලා. ඕකේ අනිත් පැත්ත තමයි දසවිධ මිත්‍යා දෘෂ්ටියට හැරෙන්නේ. ඒ මිත්‍යා දෘෂ්ටිය පෙරලාගෙන තමයි සම්‍යක් දෘෂ්ටිය ගමන් කරන්නේ. ක්‍රියාත්මක වුණේ මිත්‍යා දෘෂ්ටිය. වැරදි අදහස තමයි සමාජයට දුන්නේ. මොකක්ද? අත්ති දින්නම් දෙන දේවල් වල නත්ති දින්නම් දෙන දේවල් වල විපාකයක් නැහැ. නත්ති යිට්ඨං ඒ වගේම සාමාන්‍ය මහා පරිමාණයෙන් දෙන දේවල් හැර සාමාන්‍ය පුද්ගලයන්ගේ අවශ්‍යතා පිළිබඳව හඳුනාගෙන යම් දේවල් පරිත්‍යාග කිරීම. මේවයි ප්‍රතිඵලයක් නැහැ. නත්ති හුතං මේවා කිරීම තුලින් මතු ජීවිත කාලයේ සැපවත් කරගන්න පුළුවන් කියන මෙලවත් පරලොවත් විශ්වාසය ඇතුව කරන දේවල් වල ප්‍රතිඵලයක් නැහැ. ඊළඟට නත්ති සුඛ දුක්ඛටානම් කම්මනම් පලම් විපාකෝ. සැප දුක් වශයෙන් හොඳ නරක වශයෙන් කරන දේවල් වල ඵල විපාකයක් නැහැ. මෙලොව කියලා එකක් නැහැ. නත්ති අයන් ලෝකෝ, නත්ති පරලෝකෝ, පරලෝක කියලා එකකුත් නැහැ. නත්ති මාතා, අම්මා කියලා කෙනෙක් නැහැ. නත්ති පිතා, තාත්තා කියලා කෙනෙක් නැහැ. නත්ති සත්තෝ ඕපපාතිකා දෙවියන් බ්‍රහ්මයන් වැනි ප්‍රේතයන් භූතයන් වැනි උපපාතික සත්වයෝ නැහැ. නැති ලෝකේ සමනක් බ්‍රාහ්මණ. ලෝකේ ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ කියලා වෙනම වෙන්කොට හඳුනාගත යුතු කෙනෙක් නැහැ පුද්ගල කණ්ඩායමක්. ඒකේ අනිත් පැත්තට තමයි සම්‍යක් දෘෂ්ටික සම්මාදිට්ඨි කියන එකට අයිති වෙන්නේ. හොඳ දැකීමේදී ওই ටික වෙනස් වෙනවා පින්නතුක ගැඹුරින් ඊළඟට අපේ ධර්මයේ තුල පැහැදිලි කරගෙන යනවා. අපේ දෙයනේ කොච්චර කියන්න පුළුවන්ද ඒවට? ඒකට කොච්චර දේවල් කියන්න පුළුවන්ද? මිනිස්සු අති දින්නම් දානයේ විපාකයක් තියෙනවා කියලා අපි කොච්චරවත් මිනිස්සුන්ට දාන ආනිසංස කතා කරනවා. ඒ වගේම මෙලෝ වශයෙන් මේ පුද්ගලයා නොඑක් විදිහට දැන් අති දින්නම් කියන එකෙන් අදහස් කරන්නේ දුගී මගී යාචකාදීන්ට ඔය නොඑක් ආදී වශයෙන් යම් දෙනාට දෙනවා. ඒ දේවල් ඊළඟට අති ඊට්ඨං මහා දාන දෙනවා 109 දාන දෙනවා සාංගික දාන නොඑක් විදිහට මහා පරිමාණයෙන් ඒව කරනවා. ඊළඟට මතු විපාක ප්‍රාර්ථනාවෙන් කරනවා. අපි ඒවට ඕන තරම් ආනිසංස කියනවා මිනිස්සුන්ට. අති හොතන් කියවේ එකයි. මතු ප්‍රාර්ථනා ඇති කරගෙන. ඊළඟට සුඛට දුක්ඛටානම් කම්මානම් පලම් විපාකෝ. සැප දුක් දෙකේ
කර්මඵල විපාක තියෙනවා කියලා මිනිස්සුන්ට අපි බණ කියනවා. පංචකම්මං කතං සාදු යං කତ୍වා නානුකප්පති. පස්සේ තැවෙන්නේ නැති දේවල් පුළුවන් තරමක් කරන්න. යස්ස අසුමුකෝ රෝදං විපාකම් පටිච්චේදති. එහෙම නොකර ඉන්න පුද්ගලයාට හොඳ දේවල් කරන්න නැති පුද්ගලයාට කඳුළු පිරූ දෑසක් වගේ ජීවත් වෙන්න වෙනවා. තමන් කරන දේවල් වල විපාකය තමන්ම හඳුනාගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය ගැන අපි කොච්චරවත් සැප දුක පිළිබඳව කරුණු ප්‍රකාශ කරනවා. සුග්ගතින් ගතෝ කියනවා. ඉද නන්දති පිච්ච නන්දති ඉද තප්පති පිච්ච තප්පති. පින් කරපුවාම මෙලව සතුට වෙනවා. පව් කරපුවාම මෙලව තැවෙනවා. දීවෝ නන්දති සුග්ගතින් ගතෝ සුගතියට ගියේ විශේෂයෙන් සතුට වෙනවා කියනවා. දුග්ගතින් ගතෝ අපායට ගියේ වැඩියෙන් තැවෙනවායි කියනවා. බලන්න මේවා තමයි සම්මත් දෘෂ්ටියේ තුලින් අපි පහදලා දෙන කාරණා. නත්ති ලෝකේ සුඛ දුක්ඛතානම් කම්මානම් පල විපාක කියන කේ අනිත් පැත්ත. අත්ති ලෝකේ අත්ති සුඛ දුක්ඛතානම් කම්මානම් පල විපාක. අයං ලෝකෝ මේ මෙලොව තියෙනවා කියලා අපි පෙන්නනවා. දැන් මෙලොවක් අපිට තියෙනවා. ඊළඟට අයං ලෝකෝ අත්ති පරලෝකෝ මරණයෙන් පස්සේ නැවත උත්පත්තියක් තියෙනවා. වෙනත් ලෝකයක් තියෙනවා. මෙලොව පරලොවක් තියෙනවා. මරණයෙන් පස්සේ නැවත අපි උපදිනවා. ඒක ගැන අපි කොච්චරවත් මිනිස්සුන්ට පුනර්භවයත් එක්ක කතා කරනවා. පටිච්චසමුප්පාදයත් එක්ක කතා කරනවා. හේතුඵල ධර්මයත් එක්ක කතා කරනවා. අත්ති ලෝකෝ අත්ති පරලෝකෝ පරලොවක් තියෙනවා. ඊළඟට අත්ති මාතා අත්ති පිතා අම්මා කෙනෙක් ඉන්නවා අපිට හිටියා. මිය ගිහින් නම් හිටියා කියනවා. ඉන්නවා. අත්ති පිතා තාත්තා කෙනෙක් ඉන්නවා හිටියා. අම්මා තාත්තා සලකන්න ඕන. අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකන් සලකන්න ඕන. ගෙදර බුදුන් වගේ සලකන්න ඕන. ඒගොල්ලෝ මිය ගියන් පස්සේ අපි පින්කම් කරලා පින් දෙන්න ඕන. මේක උගන්වන දේවල් ධර්මයේ තුල. ඒක සම්‍යක් දෘෂ්ටිකේ අවස්ථාවක් තව. ඊළඟට පින්වතුනි ඕපපාතික සත්වයෝ ඉන්නවා කියලා අපි පෙන්වනවා. දෙවියෝ ඉන්නවා කියලා අපි කියනවා. භූතයෝ ප්‍රේතයෝ බහිරවයෝ ඉන්නවා කියලා කියනවා. ඒ වගේම අපි කියනවා බ්‍රහ්ම ලෝකේ උපදිනවා කියනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකවල, අරූපාවචර බ්‍රහ්ම ලෝකවල මානසික මට්ටම දියුණු වුණාම ධානය සිත් ලැබුවාම මේක ගැන අපි කතා කරනවා. අයං ලෝකෝ පරලෝකෝ මෙන්ම මේ ඕපපාතික සත්වයෝ ලෝකේ ඉන්නවා. ඊළඟට අති ලෝකේ සමනක් බ්‍රාහ්මනා සමග්ගා සබ්බ පටිපන්නා මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. හොඳ නරක ක්‍රියා දෙන මිනිස්සුන්ට යහමඟ ක්‍රියා දෙන පරලෝ මෙලෝ පරලෝ ගැන කරුණ වටහා දෙන තමන් විසින්ම සියල්ල අවබෝධ කරගෙන සයන් අභිඥා සච්චිකත්ව ඒ විදිහට කටයුතු කරන පිරිසකුත් ඉන්නවා. ශ්‍රමණ බ්‍රාහ්මණ කියලා අපි ඕක කියන මේක තමයි සම්මාදිට්ඨි දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඊළඟට චතුසත්‍ය සම්මාදිට්ඨිය මේක නම් ටිකක් හොඳට ගැඹුරින් කතා කරන්න පුළුවන් කාරණා සමූහයක් එන අදහසක් මේකේ තියෙන්නේ. තත්ත්කතමා සම්මාදිට්ඨිය. එතන චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා කියන්නේ පින්වතුනි තත්ත්කතමා සම්මාදිට්ඨිය දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥාන අයං උච්චති සම්මා දිට්ඨි. ඔකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. චතුසත්‍ය සම්මා දිට්ඨිය. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයේ මනාකොට දැනීම, මනාකොට දැකීම. අරක
මේ සම්‍යක් දෘෂ්ටිය පැහැදිලි කරන්නේ පුද්ගලයෝ විසින් නොමග යන්නට හේතු කාරණා වෙච්චි කරුණු 10ක් ලෝකේ අනිවාර්ය වශයෙන්ම පවතිනවායි කියලා අවධානයට ලක් කිරීම. මේ සම්‍යක් දෘෂ්ටිය හරි වැදගත් වචනයක් පින්වතුනි. දැන් එයින් දුක්ඛේ ඥානං දුක්ඛ සත්‍ය සම්‍යක් දෘෂ්ටිය. ඒ තමයි පළවෙනි එක. දුක්ඛ සත්‍ය සම්‍යක් දෘෂ්ටිය ඇති වුණාම දුක්ඛ සත්‍ය සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ පින්නතුනි මේක දුක පිළිබඳ වටහා දීම වටහා ගැනීම අවබෝධ කර ගැනීම යහපත් දැකීම නියම විදිහට තේරුම් ගැනීම දුක පිළිබඳ. ඒක සච්චිභංගී සූත්‍රයේ තියෙන මෙහෙමනේ දන්නවනේ ඔබ. කතමංචාසු දුක්ඛං දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛං අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ පේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිච්ඡේන පංච උපාදානස්කන්ධ දුක්ඛ උන්. එතකොට එතෙන්දි කියනවා පුද්ගලයෙක් මේ ලෝකයට ඒමත් මේ ලෝකේ ඉඳලා ඒ පුද්ගලයාට සිදුවෙන සිදුවීමත් ජීවිතේට සිදුවෙන සිදුවීමත් ඔබට කල්පනා කරන්න ඔබ සිදුවෙන සිදුවීමත් ඒ සිදුවෙන සිදුවීම වැරදි විදිහට බාරගෙන සම්මුතිය හා ව්‍යවහාරයේ කියන මේ වචනවල තියෙන ස්වභාවය තේරුම් ගන්නේ නැතුව සම්මුතියට බර වෙලා ඒ ජීවිතේ පවත්වාගෙන යාමත් එක්ක ඇති වෙන ස්වභාවයක් ඒ කියන්නේ ජාතිපි දුක්ඛ කියන ඉපදීම ජරාපි දුක්ඛ කියන වයසට යාම ව්‍යාධිපි දුක්ඛ කියන ලෙඩවීම මරණම්පි දුක්ඛං කියන ජීවිතයේ අවසානය. හැබැයි ඕක අෂ්ටමහා සංවේගවලදී ඊට වඩා වෙනස්ව කියනවා. ජාති ජරා ව්‍යාධි චුති කියලා වචනයක් තියෙනවා. මරණය කියන එකට වඩා චුති කියන වචනේ කෙනෙකුට සංවේගී උපදවා ගත යුතු කාරණයක් පෙන්වනවා. මොකද මම මේ යන වෙලාව වෙන විට මගේ ජීවිතය තුළ දුක් සහිත දේ මිසක සැප සහිත දේ කෙරෙන්නේ නැහැ කියලා. එසේ ඒබඳු පුජ්‍යලයා සංවේගය ඇති කරගත යුතු කියන එකෙන් කියන්නේ. චුති කියන වචනේ කියන්නේ මරණය. අපේ පොදු ව්‍යවහාරික මරණය. ඒ කියන්නේ මරණය මෙතෙන්දී විශේෂයක් කරන්න වෙනවා. මොකද මරණය කියලා කිව්වට අපි ඕක අර්ථවත් වෙනවා මේ කන්දානම් බේද කලුබෙරසනික් කියපෝ කියලා. මරණය විස්තර කරනකොට. නමුත් එතෙන්දී අපිට ගන්න තියෙන කාරණයක් තමයි මරණය කියන එක එදා නෙවෙයි මරණය අපේ. උපන්දා ඉඳලම මරණය සිද්ධ වෙනවා. මොහොතක් ගන්න. මලානික වෙනවා. ස්කන්ධ ධර්මයාගේ බිඳී යාම තමයි අවසානයේදී අපි චුතියට හේතු වෙන්නේ මරණය වශයෙන් අපි ඒක වචනේ භාවිතා වෙන්නේ. හොඳයි. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. ඊළඟට අප්‍රියෙහි සංප්‍රයෝග දුක්ඛ. ඒකට ජීවිතයේ ස්වභාවය පෙන්වනවා. ඊළඟට ජීවත් වීමේදී ඔහුට මූණ දෙන්න සිද්ධ වෙන සුවිශේෂී සමාජීය ගැටලුවක්. අවස්ථාවද නම් කරගෙන. ඒකට තමයි කියන්නේ අප්‍රියෙහි සංප්‍රයෝගෝ. අප්‍රියන් හා එක්වීම. ප්‍රියෙහි විප්‍රයෝග. කැමැති අයගෙන් ඈත්වීම. ওই කැමැති අයගෙන් ඈත්වීම කිව්වහම මෙතන අයම නොවෙන්න පුළුවන් තව දේවල් තියෙනවා. අප්‍රිය අපි කැමැති නැති දේවල් තියෙනවා. පුද්ගලමය වශයෙන් හා ද්‍රව්‍යමය වශයෙන්. කැමැති දේවල් තියෙනවා පුද්ගලත්වයෙන් හා ද්‍රව්‍යමය වශයෙන්. සජීවී අජීවී. මේ සියලුම දේවල් වලින් අපිට අහිමි වී යාම සහ අනවශ්‍ය දේ ලැබීම මේවා තුල මානසික වශයෙන් පීඩනයකටපත් වෙනවා. ඒක තමයි අතන අර පෙන්වන්නේ. මානසික පීඩනය ගැන හැම වෙලාවෙදිම හිතන්න සිද්ධ වෙනවා. ඒකට අප්පියේ සංපයෝග දුක්ඛ, ප්‍රියෙහි විප්‍රයෝග දුක්ඛ. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. අපි කැමති දේ අපිට ලැබෙන්නේ නැත්තම් ඒක දුකක්. ඔතන හොඳට කල්පනා කරලා ගන්නකෝ ඔය කියාපු කාරණේ වෙන් කරලා අරගෙන පුද්ගලයාගේ ශාරීරික ජීවිතයට පවතින ස්වභාව ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා පවතින ස්වභාවය පෙන්නවා. ඔබ රෝසින පැත්තක් ඒක.
ඊළඟට ඒ පුද්ගලයා ජීවත් වෙලා ඉන්න කාලයේදී මූණ දෙන්න වෙන බරපතලම ගැටලුව පිළිබඳ අවශ්‍යතා පදනම් කරගෙන ඇති වෙන ගැටලුවක්. ඒ කියන්නේ නොකමැති දේ එක ජීවත් වෙන්න වෙනවා. කැමැති දේ නොලැබී යන අවස්ථාවල් වලින් කලකිරෙන්න වෙනවා. වගේම මේ යම් පිච්චන් නලබති යමක් කැමති නම් ඒක නොලැබීම සංකිට්ඨේ ওই විදිහට පෙන්නවා. එතකොට අප්‍රියෙහි සම්ප්‍රයෝගෝ දුක්ඛෝ ප්‍රියෙහි විප්‍රයෝගෝ දුක්ඛෝ යම් පිච්චන් නලබති යම්පි ඉච්ඡං කැමති දේ නොලැබීම මහ දුකක්. ඊළඟට පින්නතුනි සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ අන්න වැදගත් තැන එතනයි. දැන් ආවා බුද්ධ දේශනාව අංශ දෙකයි. සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා කියලා. ඔන්න පරමාර්ථ දේශනාවට ආවා. අන්න සම්මුති දේශනාව ඉස්සෙල්ලා. සම්මුති දේශනාවෙන් තමයි පුද්ගලයා පිළිබඳ හඳුන්වන්නේ. සම්මුතියකින් සංකිච්ඡේන පංච උපාදානස්කන්ධ කෙටියෙන් ගත්තොත් උපාදානස්කන්ධ පසම දුකයි. පරමාර්ථ ධර්ම හතරක් ධර්මයේ පැහැදිලි වෙනවා. සිත සහ සිතුවිලි, සිතුවිලි සහ සිත ක්‍රියාත්මක වන රූපය, ඒ දෙකේ එකතුවෙන් නිර්මාණය වන පුද්ගල ජීවිතේ තමයි රූපය. ඒ දෙක තුලින් ඒ දෙකේ උත්පත්තියක් නොලබා දෙන නිර්වාණය පිළිබඳ කතා කිරීම. මේ ටික තමයි පැහැදිලි වන්නේ සාමාන්‍යයෙන් ওই ධර්මයේ තුල. පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කියන්නේ රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියලා ස්කන්ධ ධර්ම පහක් තියෙනවා. කොටස් පහක්. ඒ කොටස් පහ දුකයිලු. හේතුව තමයි කොටස් පහ දුකයි කියලා කියන්නේ මේ කොටස් පහෙන් නිර්මාණය වෙච්ච පුද්ගලයාට තමයි මේ විඳින්න වෙන්නේ දුක් ටික. අර කියපු දුක් ටික. ඒ දුක් ටික සමස්ත වශයෙන් මිදින්නේ පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා නිර්මාණය වෙන්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ශක්තියට රූප කියන අවස්ථාව සම්බන්ධ වීම තුලින්. පඨමං කලනං හෝති අබ්බුදා අබ්බුදා ජායති පේසි පේසි නිබ්බත්ති ගනු ගණාපසාකා ජායන්ති. ඊට පස්සේ ඉපදෙනවා. ඕනම සත්වයකට මේ ලෝකේ ඕපපාතික පහළවන සත්‍යයන් හැර මනුස්ස සත්ව සංසර්ගයේ තුලින් එකතු වීම තුලින් උපදින හැම සත්වයෙකුගේම ස්වභාවය තමයි ඕක. ඔය කියපු ආකාරයෙන් ඒගොල්ලෝ යම් කිසි ශක්තියක් කියන ඒකයි පඨමං කලලං හෝති අබ්බුදා අබ්බුදා ජායති පේසි පේසි නිබ්බත්ති ගනු. ඒ தത്വෙට අපිපත් වෙනකොට පංච උපාදානස්කන්ධ දුක්ඛ කියපු හැටියට උපාදානස්කන්ධ පංචකයම මහා දුකක් නම් ඇත්තටම අපි ටිකක් ඒක කල්පනා කරලා බැලිය යුතුයි. එතකොට මේ දුක තේරුම් ගන්න පුළුවන්කමක් ඇති වෙනවා චතුසත්‍ය සම්මාදිට්ඨිය තුල. කොහොමද? ඒ චතුසත්‍ය සම්මාදිට්ඨියෙන් පින්වතුනි පෙන්නල් දෙන කාරණය හරි ගැඹුරට යනවා මං කියන්නේ. ඒක පළවෙනි එක වෙනකොට සිද්ධ වෙන සිදුවීම තමයි පින්වතුනි Taman තුල ඇති කරගනු ලබන සක්කාය දිට්ඨිය නැතිව යන එක. බරපතලම දෙයක් නේ සක්කාය දිට්ඨිය. දැන් දිට්ඨි කීපයක් අපි කතා කරනවා මෙතෙන්දී. සක්කාය දිට්ඨිය කියලා එකක් තියෙනවා. මමය මගේ කියන හැඟීම. උච්ඡේද දෘෂ්ටිය කියලා තව එකක් තියෙනවා. මරණයෙන් පස්සේ නැවත උපදින්නේ නැහැ කියන අදහසක් අරගන්නවා. ඒ වගේම සාස්වත දෘෂ්ටිය කියලා තව එකක් තියෙනවා. ඒ තුලින් පුද්ගලයා ඇති කරගන්නේ ආත්ම සංකල්පය. එක දිගටම ගමන් කරන එක තාලෙම පවතින ස්වභාවයක් පිළිබඳ හිතෙනවා. ඊළඟට ඊශ්වර නිර්වාණවාද දෘෂ්ටිය තියෙනවා Taman තුල. ලෝකේ බ්‍රහ්මයා විසින්ම වනවා ඒ තුල ජීවත් වෙනවා කියන ඒ අදහස තියෙනවා. ඒ වගේම තවත් ස්වභාවවාදයේ තියෙනවා. ප්‍රකෘතිවාදයේ තියෙනවා. කාලවාදයේ තියෙනවා. මේ ආදී වශයෙන් විවිධාකාර විදිහේ දෘෂ්ටි
පුත්තලියෝ තුල සමාජගත වෙලා තිබුණා ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ. පූර්ණ කාශ්‍යප, අජිත කේසකම්බල, මක්කලි ගෝසාල, සංජය බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨනාථ පුත්ත, පකුද කත්යායන. මේගොල්ලෝ ශ්‍රමණ සංස්කෘතිය ඔස්සේ යන. ඒ අතරතුරදී බ්‍රාහ්මණ සංස්කෘතිය ඔස්සේ තව කණ්ඩායමක් තවත් ඔය බ්‍රහ්ම විෂ්ණු මහේශ්වර වැනි සංකල්ප ඔස්සේ ගමන් කරා. මේ තමයි දෘෂ්ටි කියලා කියන්නේ. ඒ දෘෂ්ටි වලින් ශාස්ත්‍රවරු හරහා මතුවෙච්ච සමාජ දෘෂ්ටි ටික අතරින් ඊට මත්තෙන් ආපු සක්කාය දිට්ඨිය කියන එක සාමාන්‍ය පොදුවේ මිනිස්සු තුළට පවතින මේ මමමයි මගේමයි මටමයි කියා ඇති කරගනු ලබන අදහස. ඒ තුලින් ඔහු අයින් කරන්නේ කිසිම දෙයක්. ඒ දුක්ඛ සත්‍ය සම්‍යක් දෘෂ්ටිය ඇති වුනහම දුක්ඛ සත්‍ය පිළිබඳ මන අවබෝධයක් ඇති වුනහම අන්න බලන්න එයා තුල සක්කාය දිට්ඨිය දුරු වෙනවා. මමමයි මගේමයි කියන බැඳීම නැති වෙලා යනවා. එහෙනම් ඔබ කරගත යුත්තේ මොකද්ද? ඔබ කරගත යුත්තේත් පුළුවන්කමක් තියෙනවා නම් දුක පිළිබඳව තේරුම් ගන්න. දුකේ අණු කොටස් තේරුම් ගන්න. පැහැදිලිව තේරුම් ගන්න. ඉස්සර වෙල දැනුවත් වෙන්න දෙවෙනුවට අවබෝධ කරගන්න. හැබැයි ඔබට අවබෝධ වෙලා නැතුව නෙවෙයි. ඔබ බුදුදහමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා ඔබට දැනුමක් තියෙනවා. ඒක අමතක වෙලා යනවා ඔබට. ඉපදීම දුකයි කියලා ඔබට අපි කිව්වොත් ඒක වාචික ගොඩක් තමයි එතන තියෙන්නේ. වචන ගොඩකින් ඔබට විස්තර කරලා දෙන්න. නමුත් ඔබ ඉපදී ඉවරයි දැන්. ඒ පැත්තෙන් ගත්තා. ඉපදුනාට පස්සේ ජරා වීම දුකයි කියලා අපි ඔබට කියනවා. කොච්චරවත් බණ කියනකොට කියනවා. හත් දවසේ ධර්ම දේශනාවලදී අප්‍රමාණව කියනවා. සොහොන් පොළවල් වලදී සුසාන භූමි වලදී බණ කියනකොට කියනවා මේක. මේ ජරාපි දුක්ඛ ලෙඩවීම මේ වයසට යාම මහ දුකක්. ඕක අපි එයාගේ මෙයාගේ අරයාගේ ජීවිතත් එක්ක සංසන්දනය කරලා බලන්න ඕන නෑ. තමන්ගේ ජීවිතේ හැරිලා බලන්න ඕන. ඒ වයස් මට්ටම් අනුව. හැබැයි පොඩි දරුවන්ට මේක තේරෙන්නේ නෑ. තරුණ අයට මේක කිව්වට වැඩක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් තරුණ අය තේරෙන උදවියට මම කියන්නේ තේරෙන අය මං එදා හිටිය මම නෙවෙයි අද හෙට මම නෙවෙයි තව මං අවුරුදු 10ක් 15ක් යනකොට මම නෙවෙයි එනම් මට ජරා දුක තමයි ඇති වෙලා තියෙන්නේ. ජරා දුක්ඛ. ලෙඩවල් ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හැම දිනකට වයසට යාම ක්‍රමානුකූලව තේරුම් යනවා තමයි ලෙඩවීම කියන එක නම් දැන් කියලා වැඩක් නැහැ. කොච්චර අපට ලෙඩ පිළිබඳව පැහැදිලිව පෙන්වනවද ගිරිමානන්ද සූත්‍රයේදී. සච්ච විභංග සූත්‍ර හොවගේදී. ගිරිමානන්ද සූත්‍රයේදී කොච්චර පෙන්වනවද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවහා රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ සාසෝ පිනාසෝ දහෝදරෝ, කුච්චි රෝගෝ, මුච්චා පක්ඛන්දිකා, සෝලා විසූතිකා, කුත්තං ගණ්ඩෝ, සෝසෝ කිලාසෝ අපමාරෝ, දද්දු කණ්ඩු කච්චු රකසා විචර්චිකා, ලෝහිත පිත්තම් මදුමේහෝ මොනවද? ලෝහිත පිත්තම් මදුමේහෝ කියලා කියන්නේ අද කොලෙස්ටරෝල් කියන ඒ අසනීපය සහ දියවැඩියාව. අංශාපිලක බගන්දලා, අංශභාග රෝගේ, පිළිගා රෝගේ, බගන්දලා රෝගේ, කම්මරමුට්ටාන ආබාධා. මේව ගැන නම් අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඔබට රෝහලකට ගියාම ව්‍යාධිය පිළිබඳ තේරුම් ගන්න පුළුවන්. ව්‍යාධි දුක්ඛ. එහෙමයි පින්නතුනි. එතකොට ඔය කියාපු කාරණාත් එක්ක තේරුම් ගත යුතු කාරණයක් තමයි මොකද්ද? මමය මගේ කියන එක ඉවත් කර ගැනීම. මමය මගේ කියන අවස්ථාව ඉවත් වෙනකොට පින්නතුනි ඒ පුද්ගලයාට ඊළඟට මොකද වෙන්නේ? මරණින් පසු ඉපදීමක් නෑ කියන දෘෂ්ටිය වෙනස් වෙලා යනවා. කොහොමද? ඒ දෙවෙනි ආර්ය සත්‍යයේදී. දෙවෙනි ආර්ය සත්‍ය මොකද්ද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥාන කතමංචාවසෝ දුක්ඛ සමුදයං ආර්ය සත්‍ය යායන් තණ්හා පෝනබේවික නන්දි රාග සාගත තත්තරාපි නන්දිනී සෙය්‍යතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තත්‍ර තත්‍රාපි නන්දිනී
අර කියාපු සක්කාය දිට්ඨිය මමය මගේය කියන අදහස Taman තුලින් ස්ථිර වශයෙන් පැවතිච්ච මේක ටිකක් ඈත් වෙලා යනකොට ඒ පුද්ගලයාට ඊළඟට ඇති වෙන එකක් තමයි මොකද්ද මේ සම්පත් ආරක්ෂා කරගෙන මේව රැක බලාගෙන ජීවත් වීම තණ්හාව කියන අවස්ථාව. වස්තු තණ්හාව, කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. පංචකාම සම්පත් පිළිබඳ තණ්හාව, තෘෂ්ණාව, ඇලීම, ගැටීම, ගැලීම. ඒ වගේම භවයේ පිළිබඳ භවයේ ප්‍රාර්ථනා කිරීම මේ කාර්යයෙන් මට මෙහෙම වේවා. ඊළඟ ආත්මේ මට හොඳ තැනකට යන්න ලැබේවා. මේ ප්‍රාර්ථනා දිව්‍ය ලෝක සම්පත්, මනුෂ්‍ය ලෝක සම්පත් ඕවා භවය ප්‍රතික්ෂේප කරන අනිත් පැත්තෙන් අපායගාමී. ඒවා විභව තණ්හා මොන පිස්සුද? අපි මරණයෙන් පස්සේ කොහොත් උපදින්නේ නැහැ. අපිට ඕන හැටියකට අපි ජීවත් වෙනවා. අපි ඒක ඕන විදියකට සන්තෝෂී සතුටේ ඉමු. ওই වගේ අදහස්. මේවා ඉබේම නැති වෙලා යනවා. ඒ නැතිවීමත් එක්ක උච්ඡේදය නොහොත් එයින් පැහැදිලි වෙනවා මේ රැස් කිරීම තුල අනිවාර්යයෙන්ම ආසාව උපදවාගෙන නැවත වතාවක් අපි උපදිනවා කියන තැනට යනවා. උච්ඡේද දෘෂ්ටිය මතුවෙනවා. ඒක ඉවත් වෙලා යනවා. ඊළඟට ඊට පස්සේ Taman තුලින් ඇති වෙනවා නිර්වාණය පිළිබඳ හැඟීමක්. නිර්වාණය පිළිබඳ හැඟීමක්, නිවන පිළිබඳ. නිරෝධ සත්‍ය පිළිබඳ පැහැදිලි වෙනවා. නිවනේ ස්වභාවය තමයි තෘෂ්ණාව ක්ෂය වූ විට පංචස්කන්ධයක් නැතුව යනවා. ඒක තමයි නිවනේ ස්වභාවය. ඒ වගේම ඒ තෘෂ්ණාව ක්ෂය වූවන් පස්සේ පංචස්කන්ධය අහිමි වූ විට නිවන හිමි වෙනවා. ඒ නිවන හිමි වෙනකොට තමන් තුල අර සංඥා දිට්ඨිය තමන් තුල ඇති කර ගන්න ලබන අවස්ථාව වෙනස් වෙලා යනවා. එතකොට මෙය හේතුවකින් ප්‍රත්‍යයකින් හටගන්නක් නොවේ කියන තැනට ඒ පුද්ගලයාගේ මනස සකස් වෙනවා. රැස් කිරීම තණ්හාව තුලින් ආපහු උපදිනවයි කියන එක தත්වෙට තමන්පත් වෙනවා. උච්ඡේදේ නැති වෙලා යනවා. අර විදිහට තමන් තුලින් මේ පංචස්කන්ධයේ අයිමි වෙන ස්වභාවය දකිනකොට මේවා නැති වෙලා යනවා කියන එක තමන්ට වැටහෙනකොට තමන්ගේ අර දෘෂ්ටිවල තියෙන ගැඹුරු බලාපොරොත්තු නැති වෙනකොට හේතුවකින් ප්‍රත්‍යයකින් තමයි මේ දේවල් හටගන්නේ කියන தത്വයට එනකොට අහේතු අපච්චත වාද දෘෂ්ටිය තමන් තුල නැති වෙලා යනවා. ඊට පස්සේ පින්වතුනි සිද්ධ වෙන්නේ මොකද්ද? අන්න ඊට පස්සේ පුද්ගලයාට චතුරාර්ය සත්‍ය තුල පැහැදිලි කරන අවසාන ආර්ය සත්‍ය වශයෙන් පෙන්වන නිර්වාණය එහෙම නැත්නම් මාර්ග ආර්ය සත්‍ය බලන්න. මාර්ග ආර්ය සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව තමන්ගේ ජීවිතේ ගත කිරීම. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ජීවිතේ ගත කරනකොට ඒ පුද්ගලයාට ඉබේටම වැටහෙනවා, හිතෙනවා මේ සියලුම දේවල් වලින් මේ බැඳීම් සහිත ජීවිතේ ඊළඟට මෙරි උපදින ස්වභාවය හේතුඵල වාදයෙන් හේතුවක් නිසා තමන් ඇති වෙන මේ හටගන්න මේ ස්වභාවය මේක නැති වෙන්නට ඕන. ඒක නැති කර ගන්නට නම් වෙන මොන ක්‍රමයේ අනුගමනය කළත් ඇතිවන්නේ නැහැ. ආර්ය ඒ සඳහා ගමන් මාර්ගයක් තියෙනවා. ඒ සඳහා පිළිවෙතක් තියෙනවා. ඒ සඳහා ක්‍රමයක් තියෙනවා. ශ්‍රමණ බ්‍රාහ්මණ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකේ ඉපදිලා ඒක කියලා දෙනවා. ඒ නිසා ඒක අනුගමනය කරන්න ඕනෑ කියන අදහසට තමන්ගේ අවධානය යොමු වෙනවා. ඒ තුලින් ඒ පුද්ගලයාට සංසාරේ කෙටි කර ගන්නට පුළුවන් වෙනවා. එතකොට ලෝකයේ ඇති සත්‍ය ධර්මය අතුරින් චතුරාර්ය සත්‍ය වැදගත් කීවේ ඒකයි. මාර්ග සත්‍ය වැදගත් කීවේ ඒකයි. චතුරාර්ය සත්‍ය වැදගත් කියන එකට තමයි මම අර කරුණ ටික පැහැදිලි කළේ. චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් සක්කාය දිට්ඨිය නැති වෙනවා. ඒ වගේම උච්ඡේදවාදය නැති වෙනවා. සාස්ෘතවාදය වශයෙන් සලකන අහේතු අපච්චතාවේ නොහොත් නැවත හේතුවක් ප්‍රත්‍යක් නැතුව තමන් විසින් මේ ලෝකයේ සියලු දේ ඇති වෙනවා කියන තැන නැතුව යනවා. අන්න ඒ වගේ දේවල් පුද්ගලයාගේ సంతානය තුලින් මනස තුලින් ඉවත් වෙලා යනවායි කියලා පැහැදිලි කළා. ඉතින් ඒ පැහැදිලි කිරීමේදී
අපි තේරුම් ගත යුතු අවස්ථාවක් වශයෙන් ඔක වැදගත්. ඊළඟට නිවන ඊටාම උතුම් කියනවා. නිවන කියන්නේ මොකක්ද? පින්වතුනි, නිවනේ ස්වභාවය ගැන අපි ටිකක් හිතමු. නිවන හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නක් නෙවෙයි. ඒක අපි තේරුම් ගන්නට ඕන. ඒකේ සෝපදිශේෂ කියලා තියෙනවා, නිරුපදිශේෂ කියලා තියෙනවා. කියන්නේ කෙලස් නැති කිරීමෙන් නිවන් දකින්න පුළුවන්. හැබැයි ස්කන්ධ බිඳී යාම තියෙනවා. ඒක ඉදිරියට සිද්ධ වෙන තුරු. ඒකට කියනවා අනුපදිශේෂ කියලා. තෘෂ්ණාව ක්ෂය වූ විට, පංචස්කන්ධය අහිමි වූ විට නිවන හිමි වෙනවා. ඒක පුජ්‍යලයා තුල සම්බන්ධනය කරගත යුතු උතුම් දෙයක්. නිවනේ ස්වභාවය තමයි ජාතියක් නැහැ, ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ. උතුම් සාන්ත ස්වභාවයක් තියෙනවා. ඒක තමයි නිවනේ ස්වභාවය. ඒ නිසා ඒ ස්වභාවයට පුද්ගලයා පත් කිරීමට තමයි අපි මේ හැම කෙනෙක්ම උත්සාහවත් වන්නේ. දෙපා ඇති සතුන් අතරේ බුදුරජාණන් වහන්සේ ඊටම උතුම් කියලා කියනවා. දිවා තපති ආදිච්චෝ රත්තින් ආභාති චන්දිමා ක්ෂන්නද්ද කත්තියෝ තපති ජායි තපති දාපු අත සබ්බ මහෝ රත්ති බුද්ධෝ තපති තේජස. එක එක කාරණා නිසා තමයි යම් යම් දේවල් බබලන්නේ. දිවා තපති ආදිච්චු දවල් කාලයේ සූර්යා නිසා, රත්තින් ආභාති චන්දිමා රාත්‍රිය හඳ නිසා, අව්‍යායුධ ගත්තු නිසා තමයි ශාස්ත්‍රීය රජකුමාරයා බබලන්නේ. අව්‍යායුධයක් නැතුව රජකුමාරයා එළියට බහැලි ගියොත් එයාගේ වටාකමක් පේන්නේ නැහැ. තපස නිසා තමයි බමුණා බබලන්නේ. නමුත් පුත්‍රජානන් වහන්සේ උන්වහන්සේ තුල තිබිච්ච උසස් ශ්‍රේෂ්ඨ ගති පැවතුම් නිසා බුදුහාමුදුරුවෝ හැම වෙලාවෙදිම බබලනවා. සමාජය තුල බබලනවා. ඒ නිසා ඒ උතුම් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයන් වහන්සේ දෙපා ඇති සතුන් අතරින් බුදුරජාණන් වහන්සේ ඊටාම උතුම්, ඊටාම ශ්‍රේෂ්ඨයි කියලා අපි පින්නතුනි ඔබ හැම දිනාටම මේ ධර්මයේ තුලින් පැහැදිලි කරලා දෙන්න හිතනවා. ඒ නිසා අද දවසේ මේ කියාපු කාරණා ටික තමන්ගේ හිතේ තැම්පත් කරගෙන නොඑක් විදිහේ දෘෂ්ටි මගහරවගෙන විශේෂයෙන් සක්කාය දිට්ඨිය මමය මගේ කියන උච්ඡේද දෘෂ්ටිය අර කියාපු ඒ පුද්ගලයන් තුළ ඇති කරගන්න ලබන ස්වභාවය, වගේම සාස්ත්‍ව දෘෂ්ටිය, අප්‍රිය දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, මේ වගේ දේවල්, ඊශ්වර නිර්මාණවාදී, වගේම ප්‍රකෘතිවාදයේ, කාලවාදය, මේ සියලුම දේවල් වලින් ලෝකයේ මිනිසා පුද්ගලයා ගැන හිතන අවස්ථාවකදී ධර්මයේ තුලින් හිතන්න අපි පුරුදු වුණොත් අපිට මේ සසර ගමන කෙටි කරගන්න පහසුවක් වෙනවා. ඒ නිසා ඔබ හැම දිනාටම අපි ඒ සියල්ල සිහිපත් කරමින් රත්නත්‍රයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. සියලු දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංසයෙන් සියලු දිනාටම සදා සුන්දර පරම ශාන්ති නිර්වාණ ධර්මය අවබෝධ වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සුපුරුදු අයුරින් වෙනදා වගේම අදත් බුදුබණ අපි ඇහුවා, සිත නිවාගත්තා, ධර්මාවබෝධය උදා කරගත්තා. මේ
ධර්මදේශනාව ඈත නොකොට එය මනසේ ධාරණය කර ගනිමින් ඒ අනුව හැසිරෙන්නට අපි නිරන්තරව උත්සාහ දරමු. එවිටයි ඔබේ ජීවිතය වඩාත් සුවපත් ජීවිතයක් බවට පරිවර්තනය වෙන්නේ. ධර්මදේශනාව පැවැත්වුවේ උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාත හා තදානුබද්ධ ප්‍රදේශවල ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පෑලව ශ්‍රී ධම්මගුප්තාරාමාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය වට